ආයුබෝවන් සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. එක්සත් ජනපදයට තවත් බෞද්ධ විහාරයක්. කොවිඩ් රතු කලාපෙන් නිවත් වුණත් අවදානම එලෙසමයි. දුපුතුන්ගේ කතිකත්වයට හෙට පස්තරු දෙක වන තෙක් ඉඩ. යළි ඇරුණු බුද්ධ ගයාව. අමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ථාපනය කළ බෞද්ධ විහාරස්ථානයක් ඉකුද්දා සංඝසතු කොට පූජා කෙරුණා. ඒ ශ්‍රී ශාක්‍ය මුනි බෞද්ධ විහාරය නමින්. කැලිෆෝනියාවේ ලේක් එල්සිනෝ නගරයේ මෙම ශ්‍රී ශාක්‍ය මුනි බෞද්ධ විහාරස්ථානය ස්ථාපනය කොට ඇත්තේ පූජ්‍යපාද පරවාහැර මෛත්‍රී මූර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන්. අත්තනගල්ල අරහත් රාජමහා විහාරස්ථානයටත් ඇමරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරස්ථානයටත් අනුබද්ධව ශ්‍රී ශාක්‍ය මුනි බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන යනවා. විහාරස්ථානයේ සංඝසතු කොට පූජා කිරීමේ අවස්ථාව සඳහා උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද වල්පොල පියනන්ද ලොස් ඇන්ජලිස්සේ ලංකාරාමයේ ඇතුළු විහාරාත්‍රාධිපති පූජ්‍යපාද තලංගම දේවානන්ද යන නාහිමිවරුන් ප්‍රමුඛව පූජනීය සංඝරත්නයත් වියට්නාම ජාතික එලිසබෙත් වෝ භික්ෂුණීන් වහන්සේත් වැඩම කර සිටියා. සම්බුද්ධ දර්ශනය දීප්තිමත්ව ලෝපුරා ව්‍යාප්ත වන පසුබිමක් තුළ එක්සත් ජනපද වාසීන්ට බුද්ධ දර්ශනය අවබෝධ කර දීමත් බෞද්ධ භාවනා ක්‍රම පුහුණු කරවීමත් මෙලෙස අභිනවයෙන් ස්ථාපනය කළ ශ්‍රී ශාක්‍ය මුනි බෞද්ධ විහාරස්ථානය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විහාරාධිපති පූජ්‍යපාද පරවාහැර මෛත්‍රී මූර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ. May your loving parents be well, happy and peaceful. May your all family members be well, happy and peaceful. All human beings, non-human beings, devas, innocent animals and nature be well, happy and peaceful. Peace be with you. Have a blissful day. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන් දින ගණනාවකට පසුව 16 සීමාවට අඩුවෙන් වාර්තා වෙමින් ඊයේ නව ආසාදිතයන් 983 දෙනෙක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට අවධාරණය කරන්නේ වෛරස් අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. මේ අතර නිදන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ. නිදන්ගත රෝගවලින් පෙරෙන වයසවරුදු 12-19 අතර වයස්කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමේ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු තම පළාත තුළ නම් කරන ලද රෝහල් වලින් එම එන්නත අදාළ දරුවන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි. දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහල තුලද මෙවන විට වයස අවුරුදු 12-19 අතර දරුවන්ට එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව සංජානනීය ආබාධ සහ දීර්ඝකාලීන ආබාධ වලින් පෙළෙන දරුවන් සඳහාද එන්නත ලබා දීම අද එම රෝහලේදී සිදු කෙරුණා. එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවයි. ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ එන්නත් කරන වැඩසටහන භාර වෛද්‍ය නිලධාරීවරයා විදිහට මම කටයුතු කරනවා. අපි අද උදේ 8ට මේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කළා. ඒ ආරම්භයේ අනුව අපි ඔවුන්ට ලබා දීලා තියෙන වෙලාවට අනුව අපි ඔවුන්ට මේ එන්නත ලබා දීම සිදු කරනවා. ඒ නිසා අපිට පොලිමකින් තොරව ඊටම පහසුවෙන් මේ එන්නත රෝගී දරුවන් වෙත ලබා දීමට අද දවසේ හැකියාව ලැබිලා තියෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයන් 983 දෙනෙක් ඊයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 5,14,592ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය වෙලදී ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සමස්තය 4,55,000ට අධිකයි.
තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සැප්තැම්බර් මාස 26 වන දින තහවුරු කර ඇති එම මරණ 51ත් සමගින් මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12731ක් ලෙසටයි අද සන්ධ්‍යාව වන විට දැකුණේ. එන්නත් ලබා ගැනීම කියන එක ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ලෝකේ පුරාම එන්නත් වලට තියෙන ඉල්ලුම නිසා අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් මේ මොහොතේ අවසර ලබා දීලා තියෙන ඕනෑම එන්නතක් අපිට ලැබුණොත් අපි ඒක හැකි ඉක්මනින් ලබා දීලා මේ රටේ ජනගහනයෙන් උපරිම සංඛ්‍යාවකට මේ එන්නත ලබා ගැනීමට කටයුතු කරනවා. එහිදී ඒ එන්නත් ලබා දීමට අවශ්‍ය කරන එන්නත් තොග ලබාගෙන අපි අවසන් කරලයි මේ විදිහට අපි මේ කටයුත්ත ආරම්භ කළේ. හැකි ඉක්මනින් මේ එන්නත ලබා නොගත්තොත් ඉදිරියේදී මේ එන්නත ලබා ගැනීමටත් සමහර විට අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. මේ අතර එළඹෙන ඔක්තෝබර් මාස පළමුවනදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්යසාධක බලකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දෙදින තුල අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. රටේ ජනතාවගේ කැපකිරීම මත පමණක් අපිට මේ තත්ත්වයේ මේ ආකාරයෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ පවා පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාව මේ සඳහා ඉතාමත්ම බුද්ධිමත්ව ක්‍රියා කරමින් එළඹෙන ඔක්තෝබර් මාසයේදී සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් තවදුරටත් මේ පාලනය කරගත්ත කොවිඩ් තත්ත්වය වර්ධනය නොකර ඒ පාලනය කරගෙන රට ඉදිරියට අරන් යන්න රටේ ජනතාව සහයෝගය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරමින් පවතින සඳහිරුසැයේ පැළඳවීමට නියමිත චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ සදේවතුන්ගේ වන්දනාවට නිරාවරණය කිරීම සඳහා අඛණ්ඩව දින 47ක් පුරා දෙවෙනි විහාරස්ථාන 48ක් වෙත වැඩම කරවීමටයි ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් කොවිඩ් වෛරසය මෙරට තුළ සීක්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් පූජනීය වස්තුන් රැගත් ගමන් කළ රථ පෙරහර ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය තුළ තැන්පත් කෙරුණා. එලෙස තැන්පත් කර ඇති පූජනීය වස්තුන් උදෙසා දෛනිකව පුද පූජාවන් මෙලෙස සිදු කෙරෙනවා. ඒ පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ සඳහිරුසැය බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා එළඹෙන නොවැම්බර් මාස 18 වන දින සම්බුද්ධ ශාසනයට පූජා කිරීමට නියමිත බවයි. පවතින කොරෝනා ව්‍යසනය හේතුවෙන් අසරණ භාවයට පත් ගැබිණි මාතාවන් 100 දෙනෙකු වෙනුවෙන් සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් අනුරාධපුර ඓතිහාසික මෙහින්තලා පොදබිමේදී සිදු කෙරුණා. ඓතිහාසික මෙහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණුවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද බෝධාගම චන්දිමනා හිමියන්ගේ සමාජ සත්කාරයක් ලෙසයි එම ද්‍රව්‍ය මෙලෙස පරිත්‍යාග කළේ. මීට අමතරව පූජ්‍යපාද බෝධාගම චන්දිමනා හිමියන් විසින් බිහින්තලයේ මූලික රෝහල සඳහා අවශ්‍යව තිබූ සෞඛ්‍ය උපකරණ ලබා දීමද මිට සමගාමීව සිදු කෙරුණා. මේ සඳහා පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. කටුගස්තොට කොවිඩ් ප්‍රතිකාර රෝහලේ වෛද්‍යවරුන් හෙදා අනෙකුත් කාර්ය මණ්ඩල වෙත උපහාර පිදීමේ අවස්ථාවක් රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. මහනුවර ජාතික නිර්මාණ පදනම මගින් කටුගස්තොට කොවිඩ් ප්‍රතිකාර රෝහලේ කාර්ය මණ්ඩලයේ සිදු කරන මෙහෙවර අගයමින් ඇගීම් සහතික පත්‍රයක් ප්‍රදානය කිරීම හා රෝහල වෙත ඖෂධ පරිත්‍යාග කිරීමද මේ යටතේ සිදු කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි වැඩසටහන පැවැත්වුණේ. දිවයිනේ ප්‍රථම වරට SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්නට ස්ටඩි බඩි අධ්‍යාපනික කට්ටලය. අයිබෝවන්. ඉතින් දුවේ පුතේ එමනම් විද්‍යුත් විච්ඡේදනයේදී අපි දන්නවා ද්‍රාවණයක් කරහා විදුලිය ගමන් කරමින්
10-11 ශ්‍රේණිවල විෂය නිර්දේශයට අනුව රජයේ පාසල්වල ගුරුවරුන් විසින් මෙහෙවන වීඩියෝ 2000කට අධික පාඩම් මාලාවක් වසර 3ක පුනරීක්ෂණ පාඩම් මාලාවක් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් සැපයීමට 2500කට අධික පෙරහුරු ප්‍රශ්නවලින් සමන්විත වැඩපොත් දෙකක් මේ සමග නොමිලේ. මේ සඳහා 3G, 4G, data, Wi-Fi හෝ කිසිදු අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය නොවේ. ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන අතුරින් වඩාත් පූජනීයත්වයට පත් බුද්ධගයා පුදබිම ඉන්දියාවේ ව්‍යාප්ත වූ මාරාන්තික කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් මාස 5ක කාලයක් වසා තබා පසුගිය අගෝස්තු මාස 27 වනදා සිට නැවත විවෘත කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඉන්දියාව මුහුණ දුන් දෙවන කොවිඩ් රැල්ලේදී බිහාර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් බුද්ධගයාව පුදබිම අප්‍රේල් මාස 19 වනදා සිට වසා දැමීමට බිහාර ප්‍රාන්ත බලධාරීන්ගේ උපදෙස් මත පුදබිමේ පරිපාලනය පියවර ගත්තා. ඒ අනුව මාස 5ක කාලයක් වසා තැබුණු බුද්ධගයාව පුදබිම අගෝස්තු මාස 27 වනදා යලි විවෘත කිරීමට ප්‍රාන්ත බලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවයි. පුදබිම වෙත පැමිණෙන සියලු දෙනා වෙත මුඛ ආවරණ පැළඳීම සහ දෑත් සේදීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. බුද්ධගයා පරිපාලනය සඳහන් කරන්නේ මේ වන විට සාමාන්‍ය පරිදි පෙරවරු 5 සිට රාත්‍රී 9 දක්වා ජනතාව උදෙසා පුදබිම විවෘත කර ඇති බවයි. 2002 වර්ෂයේදී යුනෙස්කෝ ලෝකුරුමයක් ලෙසට නම් කළ ඉන්දියාවේ බුද්ධගයාව සිදුවත් බෝසතාණෝ බුද්ධත්වයට පත් වූ ස්ථානය වන අතර බුදුරජාණන් වහන්සේගේ සත්සතිය හා බැඳුණු පූජනීය ස්ථාන 7ද මෙම පුදබිමේ පිහිටා තිබෙනවා. විවෘත කළ පළමු දිනයේදීම 3400ක පිරිසක් බුද්ධගයාව පුදබිම වෙත පැමිණි බවයි පුදබිමේ පරිපාලනය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දැයි මතු බිහිවන බෞද්ධ නායකයන් උදෙසා අත්වලක් සපයමින් පුංචි අපටත් දිනන්න පුළුවන් යන තේමාවෙන් එළඹෙන ලෝක ළමා දිනයට සමගාමීව බෞද්ධ මාධ්‍ය ජාලය සංවිධාන කළ කතික තරගාවලිය සඳහා සහභාගී වීමට දූපුතුන් වෙත ලබා දී තිබූ කාලය හෙට පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට අද තීරණය කළා. ඒ අනුව හෙට පස්වරු 2ට පෙර දිනයට අදාළ මාතෘකාව යටතේ ඔබේ කතනය බෞද්ධ මාධ්‍ය ජාලය වෙත යොමු කළ යුතුයි. අද දිනේදී දූපුතුන් තම කතිකත්වය ප්‍රදර්ශනය කළේ පලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා යන තේමාවෙන්. කොරෝනා වසංගතය නිසා නිවෙස්වලට කොට වී සිටින ඔක්තෝබර් මාස 1 වන දින ලෝක ළමා දිනය සමරන දැයි දූපුතුන්ගේ කතිකත්වය විදහා දක්වන්නට කරණය විවර කරමින් මෙම කතික තරගාවලිය සංවිධානය කෙරුණේ බෞද්ධ මාධ්‍ය ජාලයකරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මතයි. සෑම දිනකම උදෑසන 8ත් 8:10ත් අතර කාලය තුලදී බෞද්ධ රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ දිනයට නියමිත මාතෘකාව ප්‍රචාරය කරනවා. ඒ යටතේ විනාඩි 4ක අර්ථවත් කතාවක් ජංගම දුරකථනය මගින් පටිගත කොට 0.715363 යන WhatsApp අංකය වෙත යොමු කළ යුතුයි. ජයග්‍රාහකයන් සෑම දිනකම රාත්‍රී 8:30ට සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශය තුළින් ප්‍රචාරය කරනවා. 3-4-5 වසරේ දූපුතුන් ළමා අංශය යටතේ 6-7-8 වසරේ දූපුතුන් කනිෂ්ඨ අංශය යටතේ 9-10 වසරේ දූපුතුන් ජ්‍යෙෂ්ඨ අංශය යටතේ මෙම කතික තරගාවලිය සඳහා ඉදිරිපත් කරගන්නවා. හෙට තරගාවලියේ අවසන් දිනයයි. ඒ අනුව හෙට පස්වරු 2කින් පසු සමස්ත තරගාවලියේම ජයග්‍රාහකයන් තෝරාගෙන අතර ලෝක ළමා දිනයේදී ඇති ඔක්තෝබර් මාස 1 වෙනිදා පස්වරු 3:30ට සජීවී විකාශයක් තුළින් ජයග්‍රහණය කළ දූපුතුන් වෙත වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතයි. වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා යන තේමාව යටතේ අද කතික තරගාවලියට ඉදිරිපත්ව දිනයේ ජයග්‍රහණය ලැබූ තරගදරුවන් දෙදෙනායි මේ. එඩ්වඩ් සිල්වා නම් මේ පුංචි කුළුගුරු ආපදලද්දේ ක්‍රිස්තුවද 1886 ජූලි මාස 9 වන දින මේ ගමුවේදී මූලික අධ්‍යාපනය හැදෑරුවේ මුණුපිටිය සුගතාරාමාධිපති ධම්මරදනතිස්ස නාහිපාණන් ළඟින්. ඊට පසුව මේ ගමුවේ ශාන්ත මරියා විද්‍යාලයෙන්ද කොළඹ වෙස්ලි විදුහලින්ද අධ්‍යාපනය ලැබුවා. දෙමව්පියන් විසින් තිබූ බටහිරට ගෙති නාමය වෙනස් කොට සිංහල ඌරුවට නෑකම් කියූ වලිසිංහ හරිශ්චන්ද්‍ර නාමය තෝරාගත්තා. ඉංග්‍රීසීන්ගේ ආදායම් වැඩි කර ගැනීමට තැබෑරුම් මැදියා. මේට විරුද්ධ වූ අප කතානායකයාණෝ අමත්‍ය
මාසයේදී මීගම ප්‍රදේශයේ හුණුපිටිය නම් සඳරු ගම්පියසේ උපතලද එඩ්වඩ් සිල්වා නම් කුඩා දරුවා උපතින්ම ක්‍රිස්තු භක්තිකයෙක්. කුඩා කාල පටන් බුදු දහමට ඇල්මක් දැක්වූ නිසා එතුමාගේ දෙමාපියන් ඔහුව හුණුපිටිය සුගතරාමාධිපති පූජ්‍ය ධම්මරතන හිමි වෙත යවුවා බුදු දහම සහ සිංහල භාෂාව මැනවින් හැදෑරීම සඳහා. එයින් බුදු දහම සහ සිංහල භාෂාව මැනවින් හදාලා හසල දැනුමක් ලබාගත් එතුමා රටේ පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව මිෂනාරි විද්‍යාලයන් වන ශාන්ත මේරිසා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වුණා. එයින් සාර්ථකව අධ්‍යාපනය නිම කර එතුමා සිතාගත්තේ නීතිඥයෙකු වීම සඳහායි. දිනක් අනගාരിക ධර්මපාලතුමා මෙසේ කිව්වා. ඔය නම නම් අපේ කමට ගැලපෙන්නේ නැහැ. මේ නම වහාම වෙනස් කරගන්න. ඒ ස්මුදිනින් පිළිගත් එඩ්වඩ් තරුණයා තම එඩ්වඩ් යන නාමය ඉවත්කොට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි විසින් පිරිනමන ලද වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමය පට බැඳගත්තා. එතෙන් පටන් ඔහුව ප්‍රචලිත වුණේ වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමයෙනි. එතුමාගේ ජාතික මාමක හැඟීම් වර්ධනය වෙමින් සිංහල ජාතියත් බෞද්ධ ආගමත් ආරක්ෂා කිරීමට කටයුතු කරා. සුරාපානය, ගව ඝාතනය සමාජයෙන් අතුගා දමන්නට ක්‍රියා කරා. සුරාපානය යෙදෙන්නේ උන් අවවාද අනුශාසනාදී යහපත් මාර්ගයකට ගැනීමට උත්සාහ කරා. සුරාපානය බේබදු සිටියම සිංහල ජාතියේ පටන් ගැන්ම මෙවැනි ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් නිදාසිරි සිංහලයා අවදි කරා. තවද සිංහල ජාතියේ දිලිඳුකම අවම කිරීමට විවිධ කර්මාන්ත ආරම්භ කරා. ඒ අතරින් පේෂ කර්මාන්තය, මහනුවර, කැටයම් කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නවා. වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා දිනක් අනුරාධපුර පූජ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේදී දුටු දෙයින් හදවත කම්පා වුණා. පරදේශකාරයන් විසින් බෞද්ධ ප්‍රතිමා කඩා බිඳ දමද්දී බෞද්ධ ගොඩනැගිලි වෙනුවට රාජ්‍ය ගොඩනැගිලි ඉදි කරද්දී දුටු දෙයින් හදවත කම්පා වී සිංහල ජාතියට පූජ්‍ය භූමිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශීය Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.